සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ඇසළ මේ මාසයේ මූලික කරගෙන අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ තුනුරුවනේ තියෙන සෝවිසි මහා ගුණ ඔබට කියා දෙනවා. ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ අද දින ධර්මයේ දේශනා කිරීම සඳහා ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ, දායකත්වයේ දරන්නේ 92කින් 2 කශියා මාවත රත්මලාන යන ලිපිණයේ පදිංචිව සිට මීට වසර 6කට පෙර මිය පරලෝ ගිය හොරණගේ නන්දා දයාරත්න මෑණියන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් ස්වාමි පුරුෂයාණන් වන ජස්ටින් දයානන්ද පියාණන් ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් යන ඒ පවුලේ ඥාතිත මිත්‍රාදී සියලු දෙනා විසින් තමා අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. අපි පහුගිය කාලේ පුරාවටම බුදුරජාණන් වහන්සේගේ නවආරාධි බුදු ගුණයන් ගැන කතා කළා. අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙනවා බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනුස්සාණන් කියන ගුණය. සත්තා ශාස්ත්‍රඥ වහන්සේ දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රඥ වහන්සේ. මිනිසයාට විතරක් නෙමෙයි මේ ගුරුවරුකම් ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ, දෙවියන්ට ගුරුවරුකම් ලබා දුන්නේ. ඒ නිසා දෙවියන්ගේත් මිනිසුන්ගේත් ගුරුවරයාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කියන අදහසින් උන්වහන්සේට සත්තා දේව මනුස්සාණන් කියන ගුණේ බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඉතින් අද අපි කල්පනා කරා මේ සත්තා දේව මනුස්සාණන් කියන ගුණය පිළිඹු වෙන විදිහට මේ උතුම් සූත්‍ර දේශනාවන් අනුසාරින් උන්වහන්සේගේ මේ ගුණස්කන්ධය පිළිබඳව ඔබට කියා දෙන්න. ඉතින් අපි වාසනාවන්ත වුණා මේ ඇසළ මාසේ, මේ තුනුරුවන බිහි වුණු මාසේ මේ තුනුරුවන්ගේ ගුණ ඔබට ශ්‍රවණය කරන්නට සලස්වන එකත්, ඒ වගේම අපිට මේ ධර්මයේ කියන්න ලැබීමත් අපිට මහා විශාල භාග්‍යයක් අපේ මේ ජීවිත තුළ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන එක ශ්‍රාවකයන්ගේ ලක්ෂණයක්. ඒක පැත්තකින් තැබේවා. අපි මෙහෙම හිතමුකෝ, කවුරු හරි කෙනෙක් දුප්පත් මිනිසෙකුට, දුකටපත් වෙච්ච මිනිසෙකුට ඒ දුකින් ගැලවෙන්න, ණයබරකින් මිරිකිලා ඉන්න මිනිසෙකුට, ණය වලට හිර වෙලා ඉන්න මිනිසෙක්, එහෙම නැත්නම් වෙන මොනවා හරි මානසික ගැටලුවකට, ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න මිනිසයාට කවුරු හෝ සත්පුරුෂ මිනිසෙක් අත දෙනවා, උදව් කරනවා, ඔබ මේ ප්‍රශ්نين ගැලවෙන්න, ඔබ මේ විදිහට කරන්න කියලා උදව් කරනවා. අර දුකටපත් වෙච්ච මිනිසයා යම් දවසක අර දුකින් ගැලවුණාද, සැනසීමක් ලැබුවාද, ඒ මිනිසයා සත්පුරුෂයෙක් නා එයාට නිරන්තරයෙන් සිහිපත් වෙන්නේ කාවද? අර උදව් කරපු කෙනාව. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කෙලෙහි ගුණ දන්නා බව සත්පුරුෂ භූමියයි. කළ උපකාර හඳුනා ගන්නා බව, හඳුනන බව
සත්පුරුෂ භූමියයි. සත්පුරුෂයෙක්මයි කළ උපකාර සිහිපත් කරන්නේ. අසත්පුරුෂයාට උපකාර සිහිපත් වන්නේ නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සත්පුරුෂයාගේ පහළවීම දුර්ලභයි. කෙලෙහි ගුණ දන්නා කෙනා පහළවීම ලෝකෙ දුර්ලභයි. එහෙනම් කෙලෙහි ගුණ දන්නා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක පහළවීමක්. මොකද බහුතරයේ ඉන්නේ කෙලෙහි ගුණ නොදන්න අය. කළ උපකාර සිහි නොකරන අය තමයි බහුතරයේ ලෝකෙ ඉන්නේ. තමන් කළපු දේම කියා ඇවිදින අය තමයි ලෝකෙ බහුතරයෙන් බහුලෝම ඉන්නේ. තමන්ට කළ උපකාර සිහිපත් කරන එකක් ලෝකෙ නැහැ. ඒ නිසා තමයි ලෝකයා ගොඩාක් දුකසේ ජීවත් වෙන්නේ. ගොඩක් අය කියනවා අපි හරියට අනුන්ට උදව් උපකාර කරනවා නේ, ඒ වුණාට කිසි වැඩක් නැහැ. හිත රිදෙනවා මේ උදව් උපකාර කරන්න ගිහිල්ලා කියලා. උදව් උපකාර කිරීම තුළ ඒ උදව් උපකාර කළ කෙනාගේ සිත රිදෙනවා නම්, සිත රිදව ගන්නවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ උදව්ව ලබන අය සත්පුරුෂ නැහැ. ඒ උදව්ව ලබන අය කෙලෙහි ගුණ දන්න අය නෙමෙයි. ඒ නිසා තමයි ලෝකයා දුකසේ වාසය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පහදවා ගත්තට පස්සේ සැබෑ ශ්‍රාවකත්වයට ආවට පස්සේ සැබෑ ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණම කියන එක. තමන්ගේ ගුණ කියා යන එක සැබෑ ශ්‍රාවකත්වයේ ලක්ෂණය නෙමෙයි. මට මෙහෙම තේරෙනවා, මට මෙහෙම අවබෝධ වුණා කියන එක සැබෑ ශ්‍රාවකත්වයේ ලක්ෂණයක් නෙමෙයි. රහතන් වහන්සේලා මහා සමය සූත්‍රයේදී අටුවාවේ සඳහන් වෙනවා ඒ රහතන් වහන්සේලා පළවෙනිම අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ කල්පනා කළා කියනවා. ඒ රහතන් වහන්සේලාගේ කල්පනාව දෙආකාරයි කියනවා. එකක් තමා කියනවා අනේ මං මේ අවබෝධ කරපු ධර්මයේ දෙව් මිනිස් ලෝකයාම අවබෝධ කරනවා නම් හොඳයි කියලා ඒ රහතන් වහන්සේගේ හිතේ සිතිවිල්ලක් හට ගන්නවා කියනවා. දෙවෙනි එක තමා කියනවා නිධානයක් ලැබුණා වගේ කියලා හිතනවා කියනවා. ඒ නිධානේ ලැබුණු කෙනා නිධානේ රකින්නේ යම්සේද උන්වහන්සේලා තමා තුළම සැඟවෙනවා. මේ මම රහත් කියලා ලෝකෙට කියන ස්වභාවයක් නියම රහතන් වහන්සේ නමක් තුල නැහැ පින්වත්නි. සැබෑ රහතන් වහන්සේ නමක් පවා ඉදිරියට ගෙන්නීම සාසුන් වහන්සේගේ ගුණ. ඒකනිස් බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩි වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනාද පතුරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණම කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ අවස්ථාවල සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරපු උත්තමේ වෙන කිසිවෙක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊතරම්ම බුදු ගුණ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ අතීතයේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා බුදුරජාණන් වහන්සේ තරම් වෙන කිසිවෙක් මම දකින්නේ නැහැ කියනවා. ඒ නිසා සැබෑ ශ්‍රාවක දැන් ආලවක කියලා කියන්නේ දරුණු යක්ෂයෙක්. බුදුරජාණන් වහන්සේ මේ ආලවක විමානයට වැඩියට පස්සේ ආලවක බුදුරජාණන් වහන්සේට කිව්වේ කොහොමද? නික්කම සමනාති එළියට යන්න කිව්වා. ශ්‍රමණය එළියට වහා පිට වෙන්න කිව්වා. ආයි මෙයා කියන බුදුරජාණන් වහන්සේ හොඳයි මං පිට වෙන්නම් කියලා පිට වුණා. පවිස සමනාති ඇතුළට එන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ආපහු වෙඩි. මෙයා හිතුවා බුදුරජාණන් වහන්සේව ඇවිද්දවල වෙහෙසටපත් කරනවා. ඇවිද්දල වෙහෙසටපත් කරන්න බැරුව ගියා. ඊට පස්සේ මෙයා කියනවා චිත්තං වාතේ කිපිසාමි මම ඔබගේ හිත උමුතු කරනවා කිව්වා. හදයන් වාතේ පාලිසාමි මට පුළුවන් කියන ඔබගේ හිත පළලා දාන්න. පාදේසුවා ගහෙත්වා පාරගංගාය කිපිසාමීති. ඔබගේ ශ්‍රමණය නුඹේ කකුල් කෙටි දෙකෙන් අල්ලලා මම මේ ගඟෙන් ඉතරට වීසි කරනවා කිව්වා. එච්චර බලයක් තියෙනවා මෙයාට. බුදුරජාණන් වහන්සේ වදාලා නක්වාහන්තං ආවසෝ පස්සාමි මම දකින්නේ නැහැ කියන ආයුෂ්මත මගේ හදවත පලන්න පුළුවන් කෙනෙක් හිත උමතු කරන්න පුළුවන් කෙනෙක් කකුල් කෙටි දෙකෙන් අල්ලලා ගඟෙන් ඉතරට වීසි කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙව් මිනිස් ලෝකයා සහිත මේ ප්‍රජාව තුළ
මේ සත්ව ප්‍රජාව තුළ කිසිවෙක් ඉන්නවා කියලා මම දකින්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මෙයා හිතුවා හරි මං එහෙනම් ප්‍රශ්න අහලා ඔබ වෙහෙසටපත් කරනවා. බුදුරජාණන් වහන්සේකින් ප්‍රශ්න ඇහුවා. බුදුරජාණන් වහන්සේ හැම ප්‍රශ්නයකටම ලස්සනට උත්තර දුන්නා. කකුල් කෙටි දෙකකින් අල්ලලා වීසි කරනවා කියලා ආපු කෙනා බුදුරජාණන් වහන්සේගේ බණපදයේ ආදි පැහැදුනා. කියනවා මෙයා කියනවා සෝහං විචරිස්සාමි ගාමා ගාමං පුරං පුරා. ස්වාමීනි මම ගමක් පුරා රටක් පුරා නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සස සුධම්මතන්ති. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියමි, ධර්මයේ ගුණ කියමි, බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් ගමක් පුරා යනවා කිව්වා. ආවේ හදවත පලනවා කියලා. ඉඳගත්තේ බුදුරජාණන් වහන්සේගේ බණපදයේ අහන්න ඉඳගත්තේ මිනිමස් කන යක්ෂේ. නැගිට්ටේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා, සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙලා තමයි ආලෝක සෙන්පති අද ඉන්නේ. ඒ නිසා තමයි සේනාපති දෙවිවරු අතර ආලෝක සෙන්පති දෙවියෝ විදිහට ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ශාස්ත්‍රූත්වය, මේ මඟ පෙන්වීමේ හැකියාව උන්වහන්සේ පුරුදු පුහුණු කළේ එහෙම නැත්නම් මේ මඟ පෙන්වීමේ හැකියාවෙන් උපකාර ලැබුවේ මිනිස්සුયો විතරක් නෙමෙයි. දෙවිවරුත් මේ දෙයින් උපකාර ලැබුවා. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටියේ. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අතකෝ අඤ්ඤතරා දේවතා එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ සවැත් නුවරට මුළු දෙවුරම් වෙහෙරම බබළුවාගෙන සඳහන් වෙනවා. අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍ය. එදා රාත්‍රියේ මේ මනස්කාන්ත පැහැයකින් යුක්තව මුළු දෙවුරම් වෙහෙරම බබළුවාගෙන අභික්ඛන්තාය රත්ත්‍ය අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා. මුළු දෙවුරම් වෙහෙරම බබළුවාගෙන මනස්කාන්ත පැහැයකින් යුක්තව දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. යේන භගවා තේනුපසංකමී. මෙයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පැත්තකින් හිටගත්තා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා. භාග්‍යතුන් වහන්සේ ළඟ පැත්තකින් හිටගෙන භාග්‍යතුන් වහන්සේට අභිවාදනය කරා, වන්දනා කළා. වන්දනා කරලා ඒකමන්තං අට්ටාසි පැත්තකින් පැත්තකින් හිටගත්තේ දෙවියා භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. බහෝ දේවා මනුස්සාච මංගලානි අතින්ති. ස්වාමිනී බොහෝ දෙවියන්ටත් මිනිසුන්ගේ යහපත පිණිස මඟුල් කරුණු මොනවාද, මංගල කාරණා මොනවද කියලා දෙවියා හිතුවා කියනවා. අනේ ඒ නිසා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දෙවියන් කෙරෙහි මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්, බොහෝ මිනිසු කෙරෙහි අනුකම්පාවෙන් මංගල කාරණා කියා දෙන්න කිව්වා. ඒ වෙනකුණුත් ලෝකයේ මංගල කාරණා, මංගලයයි සම්මත සැබෑම මංගල කාරණා දන්නේ නැහැ ලෝකයා. එදා ඒ දෙවියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණු විමසුවා. එදා තමයි ලෝකෙට සැබෑම මංගල කාරණා එළි වුණේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයෝ ඇසුරු කිරීමත්, පිදිය යුත්තම් පිදීම, ඒ තම් මංගල මුත්තම මංගල කාරණාව. මාතා පිතූච උපට්ඨානම් පුත්ත ධාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒ තම් මංගල මුත්තම. මව්පියන්ට සැලකීම, අඹදරුවන්ට සැලකීම, නෑයන්ට සැලකීම, මේවා මංගල කරුණු කිව්වා. මේ විදිහට අර දෙවියට බුදුරජාණන් වහන්සේ ඒ මේ වෙනකොටත් දෙවි මිනිසුන් නොදැනගෙන හිටපු මංගල කාරණා ලෝකෙට විවර කරා. ඒ නිසා තමයි මේ රහතන් වහන්සේලා දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ ගැන. මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උත්තරීතර මනුෂ්‍ය රත්නයක්. ඒ බුදුරජාණන් වහන්සේ කියන රහතන් වහන්සේ ලස්සට දේශනා කරනවා කොහොමද නදන්තිතේ සීහනාදන්. ඒ බුදුරජාණන් වහන්සේ සිංහනාද පතුරනවා. කොහොමද බුද්ධා ලෝකේ අනුත්තරාති. ඒ රහතන් වහන්සේලා සිංහනාද පතුරනවා. බුදුරජාණන් වහන්සේලා
ලෝකයේ උත්තරීතරයි කියලා. ඒ උත්තරීතර වූ මනුෂ්‍ය රත්නයන් ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයාට දෙව් මිනිස් ලෝකයාටම මේ යහපත අයහපත පෙන්වා දුන්නා. සැබෑම ගුරුවරයා බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත්. ඒ නිසා තමයි උන්වහන්සේ සත්තා දේව මනුස්සානං කියන ගුණයෙන් හඳුන්වන්නේ. මොකද බුදුරජාණන් මේ ලෝකේ සුභාසිත වූ රහතන් වහන්සේලා දේශනා කරනවා සුභාසිත වූ යමක් ඇද්ද යහපත් කියලා යමක් ඇද්ද ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ. අපි කරන්නේ ඒක උපුටා දක්වන එක කිව්වා. උත්තර කියන රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී සක්දෙවිඳු ඇවිල්ලා අහනවා ස්වාමිනී ඔබ වහන්සේගේ අවබෝධයක්ද කියලා. උත්තර මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි මේ ලෝකේ සුභාසිතයයි යම් වචනයක් ඇද්ද යහපත් කියලා යම් වචනයක් ඇද්ද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ කිව්වා. අපි කරන්නේ ඒවා උපුටලා පෙන්නන එක විතරයි කිව්වා. අපිද කරන්නේ ඒ ටිකමයි. මේ සූත්‍ර දේශනා අනුසාරයෙන් අරගෙන මෙන්න ලෝකයට යහපත පිණිස පවතින මේ දේවල් කියලා ධර්මයේ ඔස්සේ කියා දෙන්න. ඒ නිසා මේ ලෝකයේ යහපත්යේ යමක් ඇද්ද ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන්නු දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් එක්තරා බ්‍රාහ්මණයෙක් ආවා. දැන් ඒ කාලේ බ්‍රාහ්මණයෝ හිතාගෙන හිටියේ අපි මහා බ්‍රහ්මයාගේ කටින් ආපු අය. ඒ නිසා අපි තමා මේ ලෝකේ සියල්ල දන්න අය කියලා පඬිතුමාණී මිනිස්සු එහෙමනේ හිතන්නේ පින්වත්නි. දන්න දෙයක්වත් නැහැ. නමුත් හිතනවා අපි තමා ඔක්කොම දන්නේ. සමහර මේ පොඩි ළමයි හිතනවා අම්මලා තාත්තලා මොනවද දන්නේ අපි තමා ඔක්කොම දන්නේ කියලා. තරුණ වියටපත් වෙනකොට හිතනවා අම්මලා තාත්තලාට දොස් නගනවා. ඕගොල්ලෝ මොනවද දන්නේ මේ ගෙවල් ඇතුළේ ඉඳලා අපිනේ මේ ලෝකේ හැසිරෙන්නේ අපිනේ දන්නේ ලෝකේ ගැන කියලා. ඒ නිසා මේ පඬිතුමාණී පුහු මාන්නකාර මිනිස්සු හිතනවා අපි තමා මේ ලෝකෙ ගැන දන්නේ කියලා. ඒ නිසා ලෝකෙ ගැන විවිධාකාර කතා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ ඒ සියලු කතා පුස්ස බින්ද වගේ කිසිවක් නැහැ. කිසිවක් නැහැ. මට දැනගන්න ලැබුණා එක තරුණ ළමයි ওই අනුරාධපුරයේ ගිය වෙලාවක කියනවා මේ මහා සෑය දැකලා මට හිතෙන්නේම මේ මහා සෑය ඇදුවේ මම තමයි කියලා. කලින් ජීවිතේක. මොන තරම් මෝඩකමක්ද බලන්න. ඒ මහා සෑය හදපු රජා අද මේ වෙනකොට තව්තිසා දෙවියන් අතර මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙන්න පෙරුම්දම් පුරන ඒ උත්තමයා. අර මෝඩ කොළුවා කියනවා මට හිතන්නේ මට හිතෙන්නේ මේ මම තමයි මේ මහා සෑය හැදුවේ කියලා. මේ තරම් මෝඩයි ලෝකයා. ඉතිහාසයක් ගැන දන්නේ නැති ලෝකයා ඔය වගේ බොරුවට පාරම් බානවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බ්‍රාහ්මණයෝත් හිතන් හිටියා. අපි තමයි ඔක්කොම දන්න අය. අපි මහා බ්‍රහ්මයාගේ කටින් ආපු අය. ඒ නිසා අපි තමයි ඔක්කොම දන්නේ මුන්දලා කිසිවක් දන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ සමාජයේ බහුලවම තිබුණු දෙයක් තමයි යාග හෝම කරන එක. විශාල වශයෙන් සත්ව ඝාතනය කරන එක. සත්තුන්ගේ බිලි කපලා බිලි පූජා දෙනවා. මේක යාගයක්. මේ යාග කරන එක බ්‍රාහ්මණයන්ගේ ලෝකෙ තිබිච්ච දෙයක්. අදටත් තියෙනවනේ පහුගිය කාලවකවානුවේ නේපාලේ ඒ වගේ මහා විශාල වශයෙන් සත්ව ඝාතන සිද්ධ වුණානේ. ඒ යාග කරන්නේ බ්‍රාහ්මණ ලෝකේ. ඉතින් මේ බ්‍රාහ්මණයා යාගයක් කරන්න ලෑස්තිලා හිටියේ. මේ යාගයක් කරන්න ලෑස්තිලා හිටිය ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කීර්තිනාමේ පැතිරලා තිබ්බා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ සැබෑවටම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ නිසා මෙයාගෙන් ටිකක් මේක ගිහින් අහන්න ඕන කියලා මේ බ්‍රාහ්මණයට හිතුණා. හැබැයි මෙයා මේ යාගෙට විශාල වශයෙන් ගවයෝ 500ක්, වැස්සියෝ 500ක්, වසු පැටවෝ 500ක්, මිනිස්සු 500ක් මේ විදියට සෑහෙන්න මේ සත්තු ගෙනල්ලා ගාල් කරලා හිටියේ. හැබැයි මෙයාගේ මොකද්දෝ පිනකට මෙයාට හිතුණා මේක කරන්න කලින් ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට යන්න ඕන. ගෞතමයන්ගෙන් ගිහින් අහන්න ඕන මේ කාරණාව ගැන. කියලා මොකද කළේ? මොකද මේ තමන් කොච්චර දන්නවා කිව්වා වුණත් පොඩි සැකයක් තියෙනවා. මොකද ප්‍රඥාවන්ත ලෝකේ ගරහයිද කියලා. නිසා මෙයා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නෙමෙයිනේ මෙයා. නිසා මෙයා වන්දනා කළේ නෑ.
බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මේ භවත් ගෞතමයන් වහන්සේ මං යාගයක් කරන්නට යන්නේ. ඉතින් මං අහලා තියෙනවා මේ මංගල යාග කනුව එසවීමත් කියන්නේ නැගතට මේ යාග කනුව හිටවන එක ඔසවනවා. ඒ යාග කනුවේ බැඳලා තමයි සත්තුන්ගේ බෙලි කපන්නේ. මේ මංගල යාග කනුව ඔසවන එකත් ඊළඟට මංගල ගින්න දල්වන එකත් ඉස්සල්ලාම ගින්න ගන්න එකත් නැගතට ගිනි මොලවන එකත් යාග කනුව ඔසවන එකත් මහත්ඵලයි මහානිසංසයි කියලායි මං අහලා තියෙන කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඌ බ්‍රාහ්මණේ මාත් අහලා තියෙනවා කිව්වා. දැන් අපේ ලෝකවලත් තියෙනවානේ. නැකතට ගිනි දල්වන එක සුබයි. ඊට පස්සේ වෙලාවට ආහාර ටික කෑවේ නැත්තම් අසුබයි නිසා වෙලාවට කන්න ඕන කොයි ලෝකෙ හිටියත්. නවසඳ බලන එක මේ මහත්ඵලයි. වෙලාවට ගනුදෙනු කරන්න ඕන. මේක මහත්ඵලයි. ඔය නැකත් මේ ක්‍රියාවට අපි යමක් කිව්වහම පඬිතමානී මිනිස්සු කියනවා ඉතින් හොඳ නැද්ද කියලා අහනවා. එකම වෙලාවට මුළු ලෝකෙම එක සැරේ කණ එක. එකම වෙලාවට මුළු ලෝකෙම එක සැරේ කණ එකද වටින්නේ? එකම වෙලාවක මුළු ලෝකෙම සිල් රකින්න එකද වටින්නේ? පඬිතමානී මිනිස්සු හිතන විදිය. පහුගිය කාලෙක එක්තරා මාධ්‍යවේදියෙක් මාත් එක්ක ওই විදිහට මේ වාදයට ආවා. ඉතින් හාමුදුරනේ හොඳ නැද්ද කියලා අහනවා. එකම වෙලාවක කට්ටි මුළු ලෝකෙම එකට එකතු වෙලා එකම ගෙදරක ගින්දර පත්තු කරන එක. තනිකර බමුණෙක්. සිංහල බෞද්ධයෙක් නෙමෙයි. ඉතින් මෙයත් ඒ කාලේ හිතන් හිටියේ ඒ කාලේ තිබුණු වෙන්න බලන්න මේ බ්‍රාහ්මණ ලෝකේ සම්මත දේවල් මේ සිංහල බෞද්ධයෝ කියලා කරන්නේ. හැබැයි ඒ ඇත්ත නැත්ත පහදා දෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ ඒ ඇත්ත නැත්ත ලෝකයට පහදා දෙද්දි ලෝකයා ගරහනවා මෙන්න මේ සංස්කෘතිය විනාශ කරනවා. අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර විනාශ කරනවා කියලා ඕන්න අපිට කරහනවා. මෙයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ විදිහට මංගල කණුව ඔසවන එකත් යාග ගින්න මංගල ගින්න දැල්වන එකත් මේ මහත්ඵලයි මහානිසංසයි කියලා මං අහලා තින්නේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේත් වදාලා "ඔව් බ්‍රාහ්මණී මාත් අහලා තියෙනවා" කිව්වා. ওই විදිහට මෙයා 3 වතාවක්ම කිව්වා. දැන් මෙයාට ඕන උනේ බුදුරජාණන් වහන්සේගෙන් මේකට අනුමැතිය ගන්න. තේරෙනවා වැරද්දක් කරන්න කියලා. නමුත් මෙයාට ඕන වුණා බුදුරජාණන් වහන්සේගෙන් පර්මිෂන් ගන්න. දැන් සාමාන්‍ය ලෝකයා එහෙමනේ. මුකාක් හරි වැරද්දක් කරන්න කලින් අපි ළඟට එනවා. ඇවිල්ලා හාමුදුරනේ මේක කරාට කමක් නැහැ. දැන් අපෙන් වචනේ ගන්න හදනවා. අපිනු මුකක් හරි කවුරු හරි මොන හරි කිව්ව ගමන් නේ ස්වාමීන් වහන්සේලා කිව්වා කියන වචනේ ගන්න හද. ඒකටයි මේ ඇවිල්ලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කාරණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 3 වතාවෙම කිව්වා බ්‍රාහ්මණී මාත් අහලා තියෙනවා ඔක මහත්ඵලයි මහානිසංසයි කියලා. මොකද ඒ කාලේ සමාජයේ පැතිරිච්ච කතාවක් මේක. ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකින් හිටියා. උන්වහන්සේ කියනවා බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕනේ ඔහොම නෙමෙයි කිව්වා. එහෙනම් කාගෙන් හරි අවවාදයක් අනුශාසනාවක් ලබන්න ඕනේ නම් ඒක ලබා ගන්න ඕන කරන පිළිවෙලක් තියෙනවා. ප්‍රශ්නයක් අහන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අහන්න ඕන පිළිවෙලට ඇහුවොත් තමයි ඒකට හරි විදියට උත්තරේ හම්බෙන්නේ. එහෙම නැත්නම් උත්තර හම්බෙන්නේ නැහැ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණී ওই විදියට නෙමෙයි කව තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ඔහොම ඇහුවා කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ කිව්වා. මෙහෙම අහන්න කිව්වා. වන්නේ කොච්චර අනුකම්පාවද කියලා මේ රහතන් වහන්සේලා. ඒකයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දේශනා කරන්නේ. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ පවා ලංකාවට වැඩි වෙලාවේ රජතුමාට කිව්වේ කොහොමද? තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගත්තා. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව ඉඳලා ආවේ කිව්වා. ධර්මයේ කියන්ට. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා කියනවා මේ බ්‍රාහ්මණය ඔබ ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම යාගයක් කරන්න යන්නේ. අනේ ඒ නිසා මං කෙරේ අනුකම්පාවෙන් මට අවවාද කරනසේක්වා. අනුශාසනා කරන්න කිව්වා. මේ කරන දේ හරිද වැරදිද මේක කොහොමද කරන්න ඕනේ කියලා අවවාද අනුශාසනා කරන්න කිව්වා. ඊට පස්සේ
මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මම යාගයක් කරන්නට යන්නේ. ඒ නිසා මේ යාගය මේ කරන්නට මං හරි කැමති. ඒ නිසා මට අවවාද කරන්න කිව්වා. මට අනුශාසනා කරන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාව මහිමින් දේශනා කළා බ්‍රාහ්මණය යාගයේ පිණිස ගින්න දල්වන්නේද යාග කණුව ඔසවන්නේද සියල්ලටම පෙර හැමෝටම දුක් උපද්දවන දුක් විපාක ඇති කරන අකුසල් ආයුධ 3ක් ඉහළට එසවෙනවා කිව්වා. යාගයක් කරන්නට හිතලා මංගල ගින්න දල්වද්දී යාග කණුව ඔසවද්දී ඒ සියල්ලටම පෙර අකුසල් ආයුධ 3ක් හැමෝටම දුක උපද්දන හැමෝටම දුක් විපාක ඇති කරලා දෙන අකුසල් ආයුධ 3ක් ඔසවනවා ඉස්සරහට. දැන් ලෝකයා මේක දන්නේ බ්‍රාහ්මණවරු මේක දන්නේ අකුසල ආයුධ 3ක් ඔසවන්නේ කියලා මේ කරන වැඩේදී තමන්ගේ ජීවිතේට පවක් රැස් වෙනවා අකුසලයක් ඇති වෙනවා කියන කාරණාව බ්‍රාහ්මණ ලෝකෙ දන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය යාග ගින්න දල්වන්නේ යාග පිණිස යාග ස්තම්භය ඔසවන්නේද ඒ යාගය කරන්න කලින් සිතවිල්ල පහල කරනවා මම මේ යාගයට මෙච්චර හරක් මරනවා මේ තරම් ප්‍රමාණයක් ගවයෝ මරනවා මේ තරම් ප්‍රමාණයක් වැසියෝ මරනවා මේ තරම් ප්‍රමාණයක් වසු පැටියෝ මරනවා මේ තරම් ප්‍රමාණයක් මිනිස්සු මරනවා කියලා එයා හිතින් හිතනවා. පළවෙනි අකුසල ආයුධේ හැමෝටම දුක් උපද්දන දුක් තමන්ට දුක් විපාක ඇති කර දෙන පළවෙනි අකුසල ආයුධේ තමයි කියනවා මනසින් එයා සිහිපත් කරන එක. මේ මානසිකව ආයුධයක් ඔසවනවා කියනවා. බලන්න කිසි කෙනෙක් හිතන්නේ නැති පැත්ත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යාගය කරන්නට කලින් යාග කණුව ඔසවන්නට කලින් යාග ගින්න ගන්න කලින් සියල්ලටම පෙර දෙවෙනි අකුසල ආයුධ ඔසවනවා. ඒ තමයි කියනවා වචනයෙන් කියනවා. දැන් මේ බ්‍රාහ්මණයා මේ යාගය කරන්න යද්දි වචනයෙන් කිව්වා. මෙච්චර මේ වැසියෝ ගේන්න. මෙච්චර ගවයෝ ගේන්න ඕන. මෙච්චර වසු පැටියෝ ගේන්න ඕන. මෙච්චර මිනිස්සු ගෙන්නන්න ඕනා කියලා වචනයෙන් කිව්වා මරන්න. මේ අය මරන්න මෙන්න මේ මගේ ප්‍රමාණවල කියන වචනයෙන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ හැමෝටම දුක් උපද්දවන දුක් විපාක ඇති කරලා දෙන. දැන් මරන්න ගේන අයට දුක ඇති කරලා දෙන මරණ බය ඇති කරලා දෙනවා. ඊළඟට මේ ප්‍රාණඝාතය නිසා ඒ ප්‍රාණඝාතය කරන අයට විශාල දුක් විපාක වලට පත් වෙන්න සිද්ධ වෙනවා. එයාලගේ විපාකයේ දුක් සහිතයි. ඊළඟට තමයි මේ ප්‍රාණඝාතය නිසා විශාල අකුසලයක් ජීවිතේට සිද්ධ වෙනවා. ඒ නිසා කයින් තවත් ආයුධයක් ඔසවනවා කිව්වා. වචනෙන් ආයුධයක් ඔසවනවා කිව්වා. දෙවෙනි ආයුධය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය එයා කයිනුත් ආයුධයක් ඔසවනවා. ඒ තමයි කියනවා අර සත්තු මරනවා. ඒ මරද්දී ඒ සත්තු මැරෙන්නේ දුකසේ. මරණයට ගෙනෙන සත්තු ඒ මරණීය අභියස ගොඩාක් හඬා වැටෙනවා. ඒ මරණීය අභියස ගොඩාක් දුක් වෙනවා. එතකොට හැමෝටම දුකක්. හැමෝම ඇඬු කඳුලින් ඉන්න ඊළඟ වාරේ මට කියලා හැඬු කඳ ඔබ දැකලාදී සමාලලට හරක් මරන්න අරන් යනකොට ඒ හරක මේ කිසි සතුටකින් නෙමෙයි යන්නේ. මේ හරක් මරන්න යන වදකයා හරකව අදිනවා. ඇද්දත් එන්නේ. සමහර වෙලාවට එන්නේ නැති නිසා නැට්ට නමනවා. ඒ හරකගේ නැට්ට නැමුවට පස්සේ උන්න හරක එනවා. අර වේදනාව නිසා. එහෙම තමයි මරණයට අරන් යන්නේ. මේ වගේ හැමෝටම දුකක් උපද්දනවා මේ යාගය නිසා. ඒ වගේම තමයි දුක් විපාක ඇති කරලා දෙනවා කරන අයට. ඒ වගේමයි අකුසල ආයුධයක් කියනවා මේ ඔසවන්නේ. කායිකව යා අකුසලයක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න පහදා දෙන බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්වය. උන්වහන්සේගේ මේ මඟ පෙන්වීමේ හැකියාව මේ විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ඒ බ්‍රාහ්මණයන් නොදන්න කාරණාවක් මේ බ්‍රාහ්මණයට කියා දෙනවා. දැන් එයා හිතුවේ මංගල කණුව ඔසවන එක යාග කණුව ඔසවන එක මංගල ගින්න ගන්න එක ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා. හැබැයි අර ජීවිත හානි සිද්ධ වෙනවා දුක් විපාක ඇති වෙනවා කියන කාරණාව එයා හිතන් හිටියේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ
මේ කිසිවෙක් නොදැක්ක පැත්තක් විවර කරලා පෙන්වුවා. මෙන්න ඔබට දුක් විපාක ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තුන් වැදෑරුම් ගින්නක්, ඒ කියන්නේ ගිනි තුනක් තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් ගිනි තුනක් තියෙනවා. මේ ගිනි තුන දල්වන්න එපා කිව්ව ජීවිතේ. ජීවිතේ තියෙන තුරාවටම, අපේ ජීවිත තියෙන තුරාවටම, ඔබේ ජීවිතේ තියෙන තුරාවටම මේ ගිනි තුන දල්වන්න එපා කිව්වා. ලෝකිකේ එතෙක් විවර නොවී තිබුණු ධර්මයක් ලෝකෙට විවර කරා බුදුරජාණන් වහන්සේ වෙලාවේ. ඔබේද මගේද මේ ජීවිතයේ ගිනිගෙන දැවෙනවා මේ ගින්න දැල්ලුවොත්. ඒ නිසා නිවී සැනසුණු ජීවිතයක් ලබන්නට කැමති කෙනාටයි මේ බණපදේ. ගිනි ඇවිලෙන ජීවිත ඒ ගින්න සදහටම නිවල දමන්නටයි මේ බණපදේ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණේ දිවි තිබෙන තුරාවටම මේ ගිනි තුන දල්වන්න එපා කිව්වා. මේ ගිනි තුන අත්හරින්න කිව්වා. දොරින්ම දුරු කරන්න කිව්වා. හොයන්ටවත් එපා ගුවා මේ ගිනි තුන. ඒ තමා කිව්වා පළවෙනි ගින්න, රාගය නිමිති ගින්න දල්වන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ රාගයෙන් ගිනි ගත්තට පස්සේ මේ කල යුත්ත නොකල යුත්ත හඳුනන්නේ ලෝකේ. අම්මා, මේ නංගි, මේ අම්මා, මේ සහෝදරිය, එහෙම නැත්නම් මේ තමන්ගේ ගුරුවරයාගේ බිරිඳ එහෙම හඳුනන්නේ ලෝකේ රාගයෙන් ගිනි ගත්තට පස්සේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ දේව ධර්ම දෙකක් තියෙනවා. මේ දේව ධර්ම දෙක ලෝකෙන් අතුරුදහන් වෙද්දී මේ අම්මා, මේ නංගි, මේ සහෝදරිය, මේ අක්කා, එහෙම නැත්නම් මේ ගුරුවරයාගේ බිරිඳ මේව හඳුනන්නේ කියනවා. ඒ තමා ලැජ්ජාවත් බයත්. පව් කරන්ට ඇති ලැජ්ජාවත් විපාකෙට ඇති බයත් කියන මේ දේව ධර්ම දෙක ලෝකෙන් අතුරුදහන් වෙද්දී මව්පියෝ හඳුනන්නේ නැති කාලයක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ තින දෝසානි කෙත්තානි රාග දෝසං අයම්පජා. කෙතකට ඇති දෝෂය වල් පෙළෑටි වගේ මිනිස් හිතට ඇති දෝෂය තමා කිව්වා රාගය. ඒ නිසා මේ රාගය නෙමෙති ගින්න දල්වන්න එපා කිව්වා. සදහටම නිවන්න කිව්වා. දොරින්ම දුරු කරන්න කිව්වා. තින දෝසානි කෙත්තානි දෝෂ දෝසං අයම්පජා. කෙතකට ඇති දෝෂය වල් පෙළෑටි වගේ මේ හිතට ඇති දෝෂය තමා කිව්වා ද්වේෂය. උන්වහන්සේ වදාලා කුද්දෝ අත්තන් නජානාති කුද්දෝ අත්තන් නපස්සති. ක්‍රෝධයෙන් යටපත් වූ හිත ඇති කෙනා තමන්ට යහපත පිණිස කටයුතු කරන්නෙත් නෑ. අනුන්ට යහපත පිණිස කටයුතු කරන්නෙත් නෑ. අන්දන්ත මිදන් තදාවන්ති. අන්ධෙක් වගේ කියන වෙලාවට තමන් කරන කියන දේවල් හොයාගන්න තේරෙන්නේ නෑ. අන්ධ වෙලා හිත. ක්‍රෝධයෙන් යටපත් වුණාම අන්ධ වෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂය නැමැති ගින්න දිවි තිබෙන තුරාවටම දල්වන්න එපා කිව්වා. සදාටම නිවන්න කිව්වා. අද මේ මොහොත වෙන විටත් ඔබේ ගෙදර යම් ප්‍රශ්නයක් ඇද්ද, යම් අඬදබරයක් ඇද්ද, ඒ සියල්ලටම හේතුව බුදුරජාණන් වහන්සේ වදාළ එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. මේ ලෝකේ යමෙක් බයෙන්, තැති ගැනීමෙන්, කනස්සල්ලෙන් ජීවත් වෙනවද, ඒ සියල්ලටම හේතුව එක්ක රාගය මුල් වෙලා, එක්ක ද්වේෂය මුල් වීම, එක්ක මෝහයෙන් හටගත් කාරණාවක් නිසා. ඔය කාරණා තුنين තොරව මේ ලෝකේ ප්‍රශ්න හටගන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ගිනි තුන, රාග ගින්න, තින දෝසානි කෙත්තානි මෝහ දෝසං අයම්පජා. කෙතකට ඇති දෝෂයේ වල් පෙළෑටි වගේ මිනිස් හිතට ඇති දෝෂය මේ මනුස්ස సంతානයේ සම්පූර්ණයෙන්ම විකෘති කරන, විනාශ කරන, අපිරිසුදු කරන එකම දෝෂය තමයි බුදුනිතින් දකින්නවා මෝහය, මාන්නය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය දිවි තිබෙන තුරාවටම මැරෙන කම්ම මේ ගිනි තුන නම් දල්වන්න එපා කිව්වා. දිවි තිබෙන තුරාවටම දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ මේ රාගය දුරු කරා, ද්වේෂය දුරු කරා, දුරින්ම දුරු කරා, මෝහය දුරු කරා. ඒ නිසායි උන්වහන්සේ අරහං කියන බුදු ගුණයෙන් හඳුන්වන්නේ. ඒ නිවී සැනසුණු ජීවිතයක් ඇති කරගත්තු බුදුරජාණන් වහන්සේ ලෝකයාටද නිවී සැනසුණු ජීවිතයක් ඇති කර ගැනීම පිණිස අවවාද අනුශාසනා කළා.
ආන් ඒ නිසායි උන්වහන්සේ මේ සත්තා දේව මනුස්සානම් දෙවියන්ටත් මිනිසුන්ටත් නිවීම පිණිස ධර්මය කීවා. ජීවිත සකස් කර ගැනීම පිණිස ධර්මය කිව්වා. දැන් දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ලොකු ප්‍රශ්නයකට මෙයා මුහුණ දුන්නා. සංවේගයටපත් වුණා. සැනින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා අහනවා අන්තෝ ජටා බහි ජටා ඇතුළෙත් අවුලක් කියන. පිටතත් අවුලක්. ජටාය ජටිතා පජා මේ ප්‍රජාව අවුලෙන් අවුලටම පත් වෙලා ඉන්නේ. කොහොමද මේක ලියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. සීලේ මත පිහිටන ප්‍රඥාවන්ත මිනිසයා නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත මිනිසයා චිත්තම් පඤ්ඤංච භාවය හිතත් ප්‍රඥාවත් වඩනවා කිව්වා. ආතාපි නිපකෝ බික්කෝ ආතාපි කිව්වේ කෙලෙස් තවන වීරිය යුක්ත නිපක කිව්වේ අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුතු භික්ෂුව සෝයිම විජිතේ ජට මේ අවුල ලිහනවා කිව්වා. එහෙනම් ජීවිතේ අවුල් වෙලා නම් ඒ අවුල ලියා ගන්නට නම් ඔබ ඉස්සල්ලාම පිහිටන්ට ඕන පළවෙනි එක තමයි සීලය තුල පිහිටන්ට ඕන. සිල්වත් වෙන්න ඕන. සිල්වත් වෙච්ච ගමන් ප්‍රශ්නෙන් 150ක් විසඳෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපන ඊළඟට සිතත් ප්‍රඥාවත් වඩන්න ඕන. හිත මෛත්‍රී සහගත හිතක් වඩන්ට ප්‍රඥාව දියුණු කරගන්නට එයා බුදුබණ පදහන්න ඕන. ඊළඟට ආතාපි නිපකෝ බික්කු කෙලෙස් තවන වීරිය වැරදි කරන්න ඕනා කියලා හිතෙනකොට නෑ එපා කියලා හිත යටපත් කරගන්නවා. තරහ අරගෙන ගහන්න හිතෙනකොට බුදුපණ පද සිහි කරලා නෑ ගහන එක හොඳ නෑ බයින් එක හොඳ නෑ කියලා තරහ ගන්න එක හොඳ නෑ කියලා හිත යටපත් කරගන්නවා. ඒ අකුසල් සිත යට කරනවා. ආතාපි නිපක අවස්ථාවට අනුකූලව ප්‍රඥාවන්තව කටයුතු කරනවා. ආන් එයා මේ අවුලටපත් වෙන්නේ. යම්තා කවුල් වලට පත් වෙලා යද්ද ඔබ මේ වෙනකොට ඒ සෑම දෙයකටම හේතුව මේ කාරණා ප්‍රඥාවනේ ඊළඟට හිත වඩලනේ සීලය තුලනේ මේ දේවල් නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය දෙවි තිබෙන තුරාවට මේ ගිනි තුන දල්වන්න එපා. සදාටම නිවන්න කිව්වා. ඔබද සැනසිලි සහිත ජීවිතයක් සැනසිලිදායක ජීවිතයක් ලබන්නට කැමති නම් පින්වත්නි දිවි තිබෙන තුරාවටම ඔය හිතේ තියෙන රාගකින්න නිවා දමන්නට. මේ රාගය නිසා මිනිස්සු විඳින දුක් අපේ කන් පිරෙන්න මේ දුක් අහලා ඇති. ඔබට අහන්න නොලැබුණාට මේ රාගය නිසා ලෝකයා විඳින දුක් අපේ කන් පිරෙන්න අහලා තියෙනවා. සමහර ප්‍රශ්න අහද්දී හිතනවා මෙහිමත් නීච ජීවිත තියනවාද කියලා. ඒ තරම් මේ රාගයෙන් කුටි කරනවා. කොටින්ම කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ මේ නිකලේ සදමඩලකින් උපන් මේ බුදු සිරුර දකින්නකොට පවා කාන්තාවන්ට රාගය තියෙනවා. මට ඒ අත්දැකීම තියෙනවා. එක අම්ම කෙනෙක් දවසක් දවල් වෙලාවේ දානේ වළඳන වෙලාවේ දුවගෙන ආවා. එවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මාව බේරගන්න කිව්වා. මම මොකෝ අම්මා. අනේ හාමුදුරනේ මේ බුදුහාමුදුරන්ගේ පිළිමය දකින්නකොට මට ජරා හිතක් ඇති වෙනවා. මට මේක හදාගන්න බෑ කිව්වා. අඬා වැටෙනවා. උතුම් අය දකිද්දි පවා රාගසිත උපදිනවා. රාගය නිසා ලෝකෙ බොහෝ දුක් විඳිනවා. ජීවිත වලින් සමුගන්නවා මේ රාගය නිසා. බොහෝ නිന്ദා අපහාසවලට ලක් වෙනවා මේ රාගය නිසා. උමතු වෙනවා මේ රාගය නිසා. තමන්ගේ ධනය නැතිනාස්තිලා යනවා මේ රාගය නිසා. වැදගත්කම වතුර යනවා මේ රාගය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා රාගය නැමැති ගින්න නිවා දමන්න ඕන. ද්වේෂය නැමැති ගින්න නිවා දමන්න ඕන. මෝහය නැමැති ගින්න නිවා දමන්න කිව්වා. බ්‍රාහ්මණය මේ බණපදේ හොඳට අහගන්න කිව්වා. දෙවි තිබෙන තුරාවටම දල්වන්ට කිව්වා මේ ගිනි තුන. ජීවිතයේ තියෙන තුරාවට මැරෙන කම්ම මේ ගිනි තුන පත්තු කරගන්න කිව්වා. අවුලව ගන්න කිව්වා. නිවෙන්න නම් දෙන්න එපා කිව්වා. මේ බණ පදහන ඔබටද පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඔබේ ජීවිතයේ තියෙන තුරාවටම මේ ගිනි තුන දල්ව ගන්නට. නිවෙන්න නම් දෙන්න එපා. සමහරුන්ගේ ජීවිතවල මේ ගින්න කලින් කලට ඇවිලින්නේ. කලින් කලට නිවිලා. සමහරුන්ගේ සදහටම නිවිලා ගිහිල්ලා. මේ ගිනි තුන ඇවිලුවොත් ජීවිතේක එයාට යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය දිවි තිබෙන තුරාවටම දල්වන්ට කිව්වා. ආහුනේය කියන ගින්න.
උන්වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණය ආහුනීය ගින්න කියලා කියන්නේ මොකද්ද? ඕම් බලන්න ලෝකේ නොදන්නා දේ කියා දෙන ගුරුවරයා. දෙවියන්ටත් මිනිසුන්ටත් දෙවිවරුනුත් මිනිසුනුත් එදා තමා දැනගත්තේ ආහුනීය ගින්න කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා යමෙකුට මව හෝ පියා හෝ වෙද්ද ඒ තමා කියන ආහුනීය ගින්න. බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා තාත්තට සලකන්න කිව්වා. ඒ ගින්න දිවි තිබෙන තුරාම දල්වන්ට කිව්වා. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙමව්පියෝ ගැන කියද්දි කියනවා පුබ්බාචාරී ආචුච්චරේ අම්මල තාත්තලා කියන්නේ මුල් ආචාර්යවරු මුල් ගුරුවරු. අම්මල තාත්තලා දරුවන්ට බොහෝ උපකාරයි. මව්පියෝ දරුවන්ට මේ ලෝකේ හඳුන්වා දෙන්නා වේ. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මා තාත්තා කියලා කියන්නේ බ්‍රහ්මියෝ වගේ. යම් නිවසක මව්පියෝ පිදුම් ලබනවාද මව්පියන්ට සලකනවාද ඒ ගෙදර දෙවිවරු ඉන්නවා කියනවා. යම් නිවසක මව්පියෝ පුදනවාද සලකනවාද ඒ ගෙදර බ්‍රහ්මියෝ ඉන්නවා වගේ කියනවා. ගෙවල් දියුණු වෙලා යන්න නම් ජීවිත දියුණු වෙන්න නම් කල යුත්තේම දෙමව්පියන්ට සලකන්න. ඕම් බුදුරජාණන් වහන්සේ ලෝකෙට කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකෙට කියා දුන්නා පුජ්‍යලයෝ 4 දෙනෙක් ඉන්නවා මේ 4 දෙනා කෙරේ වර්ධියට කටයුතු කළොත් එයා ගුණ හාරගත්තා කියනවා. අභ්‍යන්තරයෙන් ගුණයක් වෙනසෙනවා මේ 4 දෙනාට වැරදියට කටයුතු කළොත්. ඊළඟට තමා ලෝකයා ගරහනවා කියන උඹ ඔය කරන දේ හොත නෑ කියලා. මොහොතක් පාසා එයාගේ ජීවිතේට පව් රැස්සෙනවා කියනවා මේ ඇයට වැරදියට කටයුතු කරද්දී. මරණින් මත්තේ කොච්චර පින් කරත් මේ 4 දිනාට යම් අකටයුත්තක් වෙලා තියෙනවා නම් අපි අතින් අර සියලු පින් යට කරගෙන මේ පව උඩට එනවා. මේ 4 දිනා මේ ලෝකයේ අනිත් සියල්ලෝම යට කරගෙන කෝටි 700ක් ජනගහණයෙන් මේ සියල්ලොම යට කරගෙන උඩට එනවා මේ 4 දිනාට යමක් කරොත් එහෙම. පළවෙනි කෙනා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අම්මා. මව් කෙරෙහි වැරදියට කටයුතු කළොත් රැව්වොත් බැන්නොත් රැවැට්ටුවොත් ගැහුවොත් කණ්ඩ නොදී හිටියොත් මේ වචන කතා කරොත් ලෝකෙ ගොඩාක් සිද්ධ වෙනවා මේ දේවල්. එයා බොහෝ පව් රැස් කරනවා. ලෝකයා ගරහනවා උඹ ඔය කරන දේ හොඳ නෑ මොනවා වුණත් ඔය අම්මනි කියලා. අසත්පුරුෂයෙක් කියනවා. කොච්චර පන්සල් වලට සැලකුවත් තමන්ගේ අම්මට සලකන්නේ නැත්නම් ඒක අසත්පුරුෂයෙක්. කොච්චර දන් දුන්නත් තමන්ගේ මව්ට කන්න දෙන්නේ නැත්නම් තමන්ගේ පියාට කන්න දෙන්නේ නැත්නම් ඒක අසත්පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ වදාළේ අසත්පුරුෂයෙක් කියනවා. බොහෝ පව් රැස් කරනවා මරණින් මත්තේ දුගතිය යනවා. දෙවෙනි කෙනා තාත්තා, තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ, හතරවෙනි කෙනා කියනවා මේ සිවුරු පොරවගත්තු අය භික්ෂුන් වහන්සේ ශ්‍රාවකයා. මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි අද ලෝකෙ ගොඩාක් වචන කියනවා. ගොඩාක් නිନ୍ଦා අපහාස, ගොඩාක් විවේචන. මේ ලෝකේ වැඩිපුරම නිନ୍ଦා අපහාස වලට ලක් වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා. හැමෝටම ටාගට් දෙන භික්ෂුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රාවකයා කෙරේ වැරදියට කටයුතු කළොත් වචන කිව්වොත් ගැහුවොත් කරොත් බැන්නොත් කළොත් එයා ගුණ හාරගත්තා කියනවා. බොහෝ පව් රැස් කරනවා කියනවා. මොහොතක් පාසා අපි හිතමු මෙහෙම දැන් ඔය අන්තර්ජාලේ එහෙම නැත්නම් ඔය YouTube මාධ්‍ය ජාලේ මේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරලා බැනලා වීඩියෝ ක්ලිප් දානවා. එතකොට මෝඩ මේ පණ්ඩිතමානී මිනිස්සු එහෙම නැත්නම් කිසිම ලෝකෙ ගැන දැනුමක් නැති මේ තරුණ ළමයි මොකද කරන්නේ? ඕක ෂෙයා කරනවා. එක්කෝ ලයික් කරනවා. ඔහොමනේ තියෙන්නේ. මේ ටික කරපු ගමන් එයා අර පවට දායක වෙනවා. මොහොත ඒ කරන වාරයක් පාසා එයා පව් රැස් කරනවා. ලෝකයා ගරහන උඹ ඔය කරන දේ හොඳ නෑ මොනවා වුණත් සිවුරක් පොරවගත්තු කෙනෙකුට ඔය වචන කියන්නේ. මොනවා වුණත් සිවුරක් පොරවගෙන ඉන්නවනේ අපිට කරන්න බැරි දේ කරලා ඉන්නවනේ කියලා ලෝකයා ගරහනවා කියනවා. අසත්පුරුෂයෙක් කියනවා මොන දේ කළත් ශාසනේ නගා හිටවන්න ඕන බුද්ධ ශාසනේ රැක ගන්න ඕන කියලා මහා විශාල විදියට මරලතෝනි දුන්නට ඒක අසත්පුරුෂයෙක් කියනවා. මරණින් මත්තේ දුගතිය යනවා කියනවා. පන්සල් පිට පන්සල් හැදුවත් ගන්ටාර කුළුණු පිට ගන්ටාර කුළුණු ගැහුවත්
අටපිරිකර දහස් ගණන් පූජා කළත් මේ මොනා කළත් මේ 4 දෙනාට වැරදියට කටයුතු කරනවා නම් එයා බොහෝ පෞරස් කරනවා. අසත්පුරුෂයෙක් කියනවා. මරණින් මත්තේ දුකති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණයේ දිවි තිබෙන තුරාවටම දල්වන්ට ආහුණිය ගින්නේ තමා කියන අම්මා තාත්තට සලකන්න කිව්වා. දිවි තිබෙන තුරාවටම දල්වන්ට කිව්වා. ගෘහපතිකින්න යම් බිරින්දෑවරු ඇද්ද, ස්වාමිවරු ඇද්ද, දරුවෝ ඇද්ද, සේවකයෝ ඇද්ද, දැසිදස්සෝ ඇද්ද, ඒ අයට හොඳට සලකන්න කිව්වා. දිවි තිබෙන තුරාවටම. දැන් පළවෙනි ගින්න සමහරුන්ගේ ඇවිලෙන්නේ අලුත් අවුරුදු කාලේ වෙනකොට ඔන්න චුට්ටක් ඇවිලෙනවා. ඊට පස්සේ ආපහු නිවිලා යනවා. අවුරුද්දකට වතාවක් තමයි අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා කියලා මතක් වෙන්නේ. ඔන්න බුලත් අතකුත් අරගෙන රුපියල් 1000කුත් හරි අරගෙන චීත්ත කෑල්ලක් අරගෙන ගිහිල්ලා දීලා වැඳලා එනවා. ඔන්න අපි අම්මට සැලකුවා කියලා. අවුරුදු කාලෙට විතරක් යන්තම් ඇවිලෙනවා. සමහරුන්ගේ සදහටම නිවිලා ගිහිල්ලා. මතකෙට එන්නෙත් නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ නිසා ආහුණියකින් ගුරුවරයෙක් විදිහට උන්වහන්සේ සැබෑම ගුරුවරයෙක් විදිහට ලෝකයාට කියා දුන්නා. ජීවිතයේ තියෙන තුරාවටම දල්වන්නට ආහුණියකින්. දිවි තිබෙන තුරාවට දල්වන්න දක්ඛිනියකින්. ගෘහපතිකින් ස්වාමි භාර්යාවන්ට සලකන්න. දිවි තිබෙන තුරාවටම දල්වන්න කිව්වා. ඒ තමා දක්ඛිනියකින් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දන් පෙන් දෙන්න කිව්වා. ඉස්සල්ලාම සංඝයාට දන් දෙන්න කිව්වේ නෑ. ඉස්සල්ලාම කිව්වේ අම්මා තාත්තට සලකන්න කියලා. ඒ නිසා දහම් කැඩපතින් ඔබ බලන්න ඔබ ධර්මයේ හැසිරෙනවා කියලා කියනවා නම් ඔබ ධර්මයේ හැසිරෙන පළවෙනි ලක්ෂණය තමයි ඔබ අම්මට සලකන කෙනෙක්. ඔබ තාත්තට සලකන කෙනෙක්. ඒ නිසා මේ ගුරුහරුකම් ලබා දුන්න දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්ත්‍රූ අසහාය ශාස්ත්‍රූරයන්න් වහන්සේගේ ඒ උතුම් සත්තා දේව මනුස්සානං ගුණයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ කශියා මාත රත්මලාන යන ලිපිණේ පදිංචි පින්වත් ජස්ටින් දයාරත්න මහත්මයා ඇතුළු ඒ දූදරු ඥාතිත මිත්‍රාදී මුණුබුරු මිනිබිරියන් යන සියලු දෙනා විසින් තමන් නමින් මීට වසර 6කට පෙර මිය ගිය ඒ ආදරණීය මෑණියන් වන හොරණගේ නන්දා දයාරත්න මෑණියන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ උදාර අදහසින් යුක්තවයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරන ලොකු කුඩා සෑම සියලු දෙනාට නොඅඩුව සලසත්වා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සලසත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස්කළ පින ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. සෝසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස්කළ පින මීට වසර 6කට පෙර මිය යන්නට යෙදුණු පින්වත් හොරණගේ නන්දා දයාරත්න මෑණියන්ට පරලෝ වශයෙන් මේ පින අයිති වේවා. ඒ වගේ මේ ජස්ටින් දයානන්ද ස්වාමි පුරුෂයා නමින්, ඒ වගේ මේ දරුවන් නමින්, ඥාතිත මිත්‍රාදී සියලු දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. මළගිය ඥාතීන් මේ පුණ්‍යානුභාව බලයෙන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස්කළ පින අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරු ඒ රත්මලාන ලිපිණේ පදිංචි පින්වත් ජස්ටින් දයානන්ද මහත්මයා ඇතුළු ඒ දූදරු සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරු පවුල්වල සියලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පින අයිති වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දානමේ සමාජිකයින්ට මේ පින අයිති වේවා. සියලු දෙනාට අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට මේ පින අයිති වේවා. ගුරු හරුකම් ලබා දුන්නු හැම කෙනෙකුටම මේ පින අයිති වේවා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා.
කායික මානසික සැප සැනසෙල්ල උදා වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ රැකවරණ ජීවිතවලට නොඅඩුව සැලසේවා. ඔබ කරන සියලු යහපත් කටයුතු දිනෙන් දින සමෘද්ධිමත් වේවා. වසංගත රෝගයන්ගෙන් ආරක්ෂා වේවා. වසංගත බය දුරු වේවා. සියලු දෙනාට සියලු යහපත සැපත සැනසෙල්ල ජීවිතයට ළඟා වේවා. සියලු කරදර බාධා දුරු වේවා. හැම දිනාටම තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ගෞතම සම්බුද්ධ ශාසනය තුල සුවසේ පින්දහම් රැස් කරගෙන සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙන්න උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ රැස් කළ උදාර පින එකසේම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.